Hello everyone, welcome back to I Speak English. ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් මාලාවේ 10 වෙනි පාඩම future perfect tense. මීට කලින් කතා කරලා තිබ්බා present perfect, past perfect, then future perfect. මේ future perfect එක කියලා කියන්නේ යමක් කරලා තියේවි කියලා. ඒ කියන්නේ අනාගතයේ යමක් කරලා තියේවි කියලා උපකල්පනය කරලා අපි කොහොමද කතා කරන්නේ කියන එක. මේකේ තියෙනවා active voice and passive voice භාවිතයන් දෙකක්. ඒ කියන්නේ කර්තෘකාරක සහ කර්මකාරක. මේ grammar chart එක දැන් ඔයගලන්ට හොඳට පුරුදු ඇති. අපේ කලින් වීඩියෝස් බලලා නැත්නම් අපි සිම්පල් ටෙන්ස් එකේ ඉඳලා වීඩියෝ ලෙසන්ස් 9ක් යටතේ මේ ග්‍රැමර් ටික කතා කරා. ඊට අමතරව තව ඉන්ට්‍රොඩක්ෂන් ටු ග්‍රැමර් කියලා සෙපරේට් වීඩියෝ එකක් කරලා තියෙනවා. දැන් අපි මේ ඉන්නේ ෆියුචර් පර්ෆෙක්ට් අවස්ථාවේ. ඒ කියන්නේ අනාගතයේ යමක් කරලා තියේවි කියන අර්ථය දෙන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේකෙන් පස්සේ අපිට තව ඉතුරුලා තියෙන ග්‍රැමර් වලින් කතා කරන්න ලෙසන්ස් 3යි පර්ෆෙක්ට් ප්‍රෝග්‍රෙසිව්. ඒකත් අපි ඉස්සරහට වීඩියෝස් 3කින් එක්ස්ප්ලেইন කරනවා. අපි බලමු future perfect භාවිතා කරන්නේ කොහොමද කියලා active voice එකේදී. ඒ කියන්නේ කර්තෘකාරකයේදී. මේක usage එක to talk about an action in the future before another action in the future. ඒ කියන්නේ අනාගත කාලයේදී යමක් සිදු වෙන්න කලින් මොනවා මෙහෙම දෙයක් වෙයි කියලා හිතන එක, උපකල්පනය කරන එක. To express an act that is predicted to be finished within a certain span of the time in the future. ඒ කියන්නේ අනාගතයේදී යම්කිසි නිශ්චිත කාලයක් තුළදී යමක් සිදු වේවි කියලා හිතන්න තමයි මේක යොදන්නේ. බලන්න මේ උදාහරණ ටික. Sam will have studied the chapter 2 before he studies the chapter 3. ඒ කියන්නේ Sam chapter 3 එක ඉගෙන ගන්න කලින්, අධ්‍යයනය කරන්න කලින් chapter 2 එක අධ්‍යයනය කරાવી කියලා අපි කියන්නේ. දැන් මේක අපි past perfect එකේදී කලින් කතා කරේ. Sam chapter 2 එක කියවන්න කලින් chapter 1 එක කියවලා තිබුණා කියලා. එතකොට අපි කිව්වේ Sam had studied the chapter 1 before he studied chapter 2 කියලා. By the year 2020. දැන් මේ future perfect එකත් එක්ක පොදුවේ යෙදෙන time adverbial එකක් තමයි by the කියන එක. By the time කියන එක. By the year 2020 ඒ කියන්නේ 2020 වෙන විට the government will have built 5 more hospitals. 2020 වෙද්දී government එක ස්පිරිතාල නැත්නම් රෝහල් 5ක් හදලා තියෙයි. I will have finished this work by 10 am tomorrow. මම මේ වැඩේ උදේ 10 වෙනකොට ඉවර කරලා තියේවි. ඒතර මේකේ ටයිම් ලයින් එක ගත්තොත් එහෙම හැමදේම වෙන්නේ ෆියුචර් එකේදී. ෆියුචර් එකේ ස්ටාර්ට් කරලා ෆියුචර් එකේ ඉවර වෙන එකක්. ඔක්සිලරිස් ඇන්ඩ් ෆෝමියුලා භාවිතය බලන්න. සබ්ජෙක්ට් එක පටන් ගන්න ඕනේ. කර්තෘකාරක නිසා සබ්ජෙක්ට් එකක් ඒ කියන්නේ කරන කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි යොදා ගන්න උපකාරක ක්‍රියාපදේ තමයි මෙතන will have කියන එක. මතක තියාගන්න will have කියන එක තමයි යොදන්නේ ඒක වචන බහුවචන දෙකටම. දැන් අතීත කාලේ අපි යොදාගත්තා had කියන එක. හැබැයි අනාගත කාලේදී අපි යොදාගන්නේ will have කියන එක. එතනදී singular plural දෙකටම එකම auxiliary එක තමයි යොදන්නේ. Then you can use past participle verb එක ක්‍රියාපදයේ ඉතිරි ටික. මේ උදාහරණය බලන්න. mother තමයි subject එක ක්‍රියාව කරන එක. will have cooked rice. අම්මා බත් උයලා තියේවි. We will have written books. අපි පොත් ලියලා තියේවි. auxiliary භාවිතය singular plural දෙකටම will have. එතකොට යාව නෙගටිව් කරනවා නම් will not එක ෂෝට් කරලා won't have කියලා භාවිතා කරන්න පුළුවන්. time adverbial මම කලින් ප්‍රකාශ කරා වගේම by එකත් එක්ක time in the future තමයි යොදන්නේ. මේක positive statement භාවිතා වෙන විදිය බලන්න. with both singular and plural subject. ඒ කියන්නේ ඒක වචන සහ බහුවචන කර්තෘ දෙකටම යොදාගන්නේ will have කියන උපකාරක ක්‍රියාපදය. mother will have cooked rice. අම්මා බත් වේලා තියේවි. She will have written a letter. ඇය ලියුමක් ලියලා තියේවි. We will have cooked rice. අපි බත් වේලා තියේවි. නැත්තම් මම බත් වේලා තියේවි. You will have written a letter. ඔයා ලියුමක් ලියලා තියේවි. එතකොට මෙතන බලන්න හොඳට මේ chart එක අධ්‍යයනය කරලා බලන්න මේ page එකේ ඒක වචන උනත් බහුවචන උනත් ක්‍රියාව කරන එක්කෙනා එකම එක උපකාරක ක්‍රියාපදය යොදන්නේ will have කියන auxiliary එකත් එක්ක තමයි past participle යොදාගන්නේ. එතකොට ඇත්තටම ඔයගොල්ලෝ මේකේ perfect tense එක present perfect, past perfect and future perfect එක study කරලා බැලුවොත් එහෙම past perfect එකයි future perfect එක හරියම ලේසි පටල ගන්න එපා. past එකේදී ඒක වචන බහුවචන දෙකටම had එක යොදනවා. future එකේදී will have එක යොදනවා. එතන මෙයාගේ නෙගටිව් කරද්දී අපි කලින් perfect tenses නෙගටිව් කරා වගේම තමයි will එක subject එකට පස්සේ will have කියන එක එතෙන්ට තමයි අපි not දාලා නෙගටිව් කරන්නේ. හැබැයි will haven't වලට වඩා භාවිතා වෙන පොදු වශයෙන් ප්‍රධාන වශයෙන් will එකට not එක දාලා want කරලා ඊට පස්සේ have කියන එක positive එකෙන් තියලා cooked කියන past participle එක. mother won't have cooked rice.
කියන්නේ අම්මා බත් උයලා නොතියේවි. අම්මා බත් උයලා තිබේවි කියලා අපි කිව්වේ mother will have cooked rice. බත් උයලා නොතියේවි mother won't have cooked. She won't have written a letter. ඇය ලියුමක් ලියලා නොතියේවි. we won't have cooked rice. අපි බත් උයලා නොතියේවි. You won't have written a letter. ඔයා ලියුමක් ලියලා නොතියේවි කියන එක. එතන මේකේ ප්‍රශ්නයක් හදද්දි පොඩි වෙනසක් වෙනවා. අර කලින් අපි කරපු present perfect and past perfect වගේම මෙතනත් තියෙන්නේ auxiliary එක දෙකට කඩන්න ඕනේ. මෙතන උපකාර ක්‍රියාපදයේ දෙකට කඩන්න ඕනේ. will have එකේ will කියන එක තමයි ඉස්සරහට ගේන්නේ. ඊට පස්සේ තමයි subject එක දාන්නේ. ඊට පස්සේ have කියන එක දාලා past participle අවස්ථාවත් එක්ක ක්‍රියාපදයේ තියලා object එක තියන්න පුළුවන්. Will mother have cooked rice? Will have mother cooked rice නෙමෙයි කියන්නේ. Will mother have cooked rice? Will she have written a letter? Will I have cooked rice? Will you have written a letter? ඒ කියන්නේ අම්මා බත් වේලා තියේවිද? Will mother have cooked rice? Will she have written a letter? ඇය ලියුමක් ලියලා තියේවිද? මෙන්න මෙතන පටල ගන්න එපා. ගොඩක් දෙනෙක් වරද්දන තැනක් තමයි will she has written කියන්න එපා. මොකද future tense එකේදී future perfect tense එකේදී have කියන එක තමයි අපි භාවිතා කරන්නේ singular plural දෙකටම. හැබැයි present perfect එකේදී has have භාවිතා වෙනවා. මෙතන වරද්ද ගන්න එපා. ඊතර මේකේ නෙගටිව් එකක් කරන්න ඕන නම් නෙගටිව් හදන්න ඕන නම් will not එකට won't කියලා දාලා subject එක දාලා ඊට පස්සේ have cooked and rice කියලා දාන්න පුළුවන්. ඊතර නෙගටිව් question එකක් හදද්දි අපි positive question එකක් හදනකොට will mother have cooked rice යොදපු එක නෙගටිව් කරනකොට won't mother have cooked rice. ඒ කියන්නේ අම්මා බත් වේලා නොතියේවිද? Won't she have written a letter? ඇය ලියුමක් ලියලා නොතියේවිද? Won't I have cooked rice? මම නැත්තම් අපි බත් උයලා නොතියේවිද කියන එක. එතකොට මේ හතරම බලන්න එකට all together භාවිතා කරලා තියෙන විදිය positive statement and positive question, negative statement and negative questions. Mother will have cooked rice කියන්නේ අම්මා බත් වේලා තියේවි. we will have cooked rice කියන්නේ මම නැත්තම් අපි බත් වේලා තියේවි. positive question හදලා තියෙන විදිය බලන්න. Will mother have cooked rice? mother කෙනෙක් කෙනා singular. නමුත් එයත් එක්කත් අපි use කරන්නේ have එක. Will mother have cooked rice? අම්මා බත් වේලා තියේවිද? Will I have cooked rice? මම බත් වේලා තියේවිද? අපි බත් වේලා තියේවිද? නෙගටිව් කරන එක. Mother won't have cooked rice කියන්නේ අම්මා බත් වේලා නොතියේවි. we won't have cooked rice කියන්නේ අපි බත් වේලා නොතියේවි. නෙගටිව් question එකක් හදද්දි won't mother have cooked rice කියන්නේ අම්මා බත් වේලා නොතියේවි. won't I have cooked rice කියන්නේ මම බත් වේලා නොතියේවි. මේ mix exercise එක බලන්න මේකේ positive negative positive question negative question singular plural subject එකක් එක දාලා තියෙන විදිහ. I will have written a letter. මම ලියුමක් ලියලා තියේවි. He will have written a letter. ඔහු ලියුමක් ලියලා තියේවි. We will have written a letter. ඒක plural. අපි ලියුමක් ලියලා තියේවි. negative කරද්දි I won't have written a letter. මම ලියුමක් ලියලා නොතියේවි. We won't have written a letter. He won't have written a letter. ඔහු ලියුමක් ලියලා නොතියේවි. We won't have written a letter. අපි ලියුමක් ලියලා නොතියේවි. Will I have written a letter? මම ලියුමක් ලියලා තියේවිද? Will he have written a letter? ඔහු ලියුමක් ලියලා තියේවිද? Will we have written a letter? අපි ලියුමක් ලියලා තියේවිද? Won't I have written a letter? මම ලියුමක් ලියලා නොතියේවිද? Won't he have written a letter? ඔහු ලියුමක් ලියලා නොතියේවිද? Won't we have written a letter? අපි ලියුමක් ලියලා නොතියේවිද? මේ බලන්න මේ chart එක හොඳට අධ්‍යයනය කරලා බලන්න. singular උනත් plural උනත් will have කියන එක තමයි යදිලා තියෙන්නේ හැමතැනම. ඒකත් එක්ක ක්‍රියාපදයේ past participle අවස්ථාව ප්‍රශ්න හදනකොට will have කියන auxiliary එක දෙකට කඩලා will එක වාක්‍ය මුලට ගන්නවා. ඊට පස්සේ subject එක දාලා then you need to use have. So this is your chance. You can take this time and make a fill කරන්න. මේක fill කරලා බලන්න කලින් එකත් එක්ක compare කරලා. So you can try this out. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ future perfect එක passive කරන්න කියන එක. ඒ කියන්නේ කර්මකාරක. කරන කෙනාව නැතුව කොහොමද කතා කරන්න කියන එක. මෙතනදී අපිට ඕනේ වෙන්නේ අපි පටන් ගන්න කලින් දැන් අම්මා බත් වේලා තියේවි කියනකොට mother will have cooked rice කියලා තිබ්බා. දැන් මම passive එකේදී කියන්නේ අම්මව අයින් කරලා doerව නැතුව බත් වේලා තියේවි. then අපි පටන් ගන්න ඕනේ rice එකෙන්. rice කියන object එකෙන්. ඊට පස්සේ will have එක දාලා additionally දාන්න ඕනේ be double e n.
ආයෙ පාරක් ඔයගොල්ලෝ මතක් කරලා බලන්න present perfect එකයි past perfect එකයි passive කරද්දිත් අපි මේ දෙයම කරා. present perfect and past perfect කරද්දි mother has cooked rice කියන එක අපි passive කරා rice has been cooked කියලා. ඊට පස්සේ past perfect එකේදී mother had cooked rice කියන එක අපි passive කරා rice had been cooked කියලා. දැන් මෙතනදී mother will have cooked rice කියන future perfect එක passive කරනකොට rice will have been cooked කියලා මෙතන additional දාන්න ඕනේ. books will have been written. පොත් ලියලා තියෙවි. මෙතන auxiliary එකත් එකම එක තමයි will have won't have. හැබැයි BEEN කියන උපකාරක ක්‍රියාපදයේ additionally B එකේ perfect අවස්ථාව දාන්න ඕනේ. with both singular and plural you need to use object will have BEEN then past participle. Look at this example. Rice will have been cooked. ඒ කියන්නේ බත් වෙලා තියෙවි. Books will have been written කියන්නේ පොත් ලියලා තියෙවි. නෙගටිව් කරලා තියෙන විදිය rice won't have been cooked. දැන් මෙතනින් පස්සේ අපි active voice එකේ use කරපු rule එකම තමයි will එකට not එක දාලා won't කියලා හදලා then you can keep have after that BEEN දාලා තමයි past participle තියන්නේ. ඒතර මෙතන තේරුම තමයි rice won't have been cooked කියන්නේ බත් උයලා නොතියේවි. උයන කෙනා නැහැ. books won't have been written කියන්නේ පොත් ලියලා නොතියේවි කියන එක. ඒතර මේකේ ප්‍රශ්නයක් හදනවා නම් අපි කලින් කරා වගේම තමයි will එක වාක්‍ය ඉස්සරහට ගේන්න ඕනේ. ඊට පස්සේ object එක දානවා. දැන් මෙතන object එක rice then have been cooked. will rice have been cooked කියන්නේ බත් උයලා තියේවිද කියන ප්‍රශ්නය අහන්නේ. will books have been written කියන්නේ පොත් ලියලා තියේවිද කියන එක. ඒතර මේකේ අපිට ඊට පස්සේ හදන්න පුළුවන් නෙගටිව් ක්වෙස්චන් එකක්. නෙගටිව් ක්වෙස්චන් එකක් හදද්දි will එකට not එක දාලා want කරනවා. ඊට පස්සේ object එක දානවා rice කියන. then you can use have been කියන එක දාලා past participle. want rice have been cooked කියන්නේ බත් වෙලා නොතියේවිද. want books have been written කියන්නේ පොත් ලියලා නොතියේවිද කියන එක. So altogether මේ හතරම බලන්න comparison එක positive positive question negative question කොහොමද passive එකේ භාවිතා වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක වචන බහුව වචන දෙකටම. rice will have been cooked කියන්නේ මෙතනදී බත් උයලා තියෙවි. books will have been written පොත් ලියලා තියෙවි. ඒක negative කරනවා rice won't have been cooked. එතකොට එතනදී භාවිතා වෙන්නේ බත් උයලා නොතියේවි. books won't have been written කියන්නේ පොත් ලියලා නොතියේවි. positive question එක ඇත යන අර්ථයේ future perfect එකේ ප්‍රශ්නයක් will rice have been cooked. ඒ කියන්නේ බත් උයලා තියෙවිද. will books have been written කියන්නේ පොත් ලියලා තියෙවිද. negative question එක බලන්න. negative question එක භාවිතා කරන විදිය won't rice have been cooked. won't rice have been cooked කියලා මෙතන අපි කතා කරන්නේ. එතකොට බත් වෙලා නොතියේවිද කියන එක. won't books have been written පොත් ලියලා නොතියේවිද කියන එක. So mix exercise එකක් තියෙනවා මෙතන බලන්න. singular plural තමයි යෙදෙන්නේ passive වලදී. a letter will have been written. ඒ කියන්නේ ලියුමක් ලියලා තියෙවි. letters will have been written කියන්නේ plural කරලා තියෙන object එක ලියුම් ලියලා තියෙවි. a letter won't have been written කියන්නේ ලියුමක් ලියලා නොතියේවි. letters won't have been written කියන්නේ ලියුම් ලියලා නොතියේවි. will a letter have been written කියන්නේ ලියුමක් ලියලා තියෙවිද. will letters have been written කියන්නේ ලියුම් ලියලා තියෙවිද. finally negative question එක won't a letter have been written කියන්නේ ලියුමක් ලියලා නොතියේවිද. won't letters have been written කියන්නේ ලියුම් ලියලා නොතියේවිද. so you can take this opportunity මේක try කරලා බලන්න. මේ example එක කරන්න, මේ exercise එක කරන්න. this is your chance. එතකොට මේක හොඳට තේරෙනවද කියලා බලන්න. the song will have been sung. සින්දුවක් කියලා තියෙවි කියන එක. එතකොට ඒක plural කරලා බලන්න songs කියලා දාලා ඒක negative කරන්න, positive කරන්න, negative questions කරන්න. active voice passive voice දෙකම කොහොමද භාවිතා වෙන්නේ කියන එක මේ table එකකින් තියෙනවා. mother will have cooked rice. අම්මා බත් උයලා තියෙවි. rice will have been cooked කියන්නේ බත් උයලා තියෙවි. we will have written books කියන්නේ අපි පොත් ලියලා තියෙවි. books will have been written කියන්නේ පොත් ලියලා තියෙවි. mother won't have cooked rice කියන්නේ අම්මා බත් උයලා නොතියේවි. rice won't have been cooked කියන්නේ බත් උයලා නොතියේවි. we won't have written books කියන්නේ අපි
පොත් ලියලා නොතියේවි. Books won't have been written කියන්නේ පොත් ලියලා නොතිබේවි. Will mother have cooked rice කියන්නේ අම්මා බත් වෙලා තියේවිද? Will rice have been cooked කියන්නේ බත් උයලා තියේවිද කියන එක. Will we have written books කියන්නේ අපි පොත් ලියලා තියේවිද? Will books have been written කියන්නේ පොත් ලියලා තියේවිද කියන එක. Won't mother have cooked rice කියලා කියන්නේ අම්මා බත් වෙලා නොතියේවිද කියන නෙගටිව් ක්වෙස්චන් එක. Won't rice have been cooked කියන්නේ බත් උයලා නොතියේවිද කියන එක. Won't we have written books කියන්නේ අපි පොත් ලියලා නොතියේවිද කියන එක. Won't books have been written කියන්නේ පොත් ලියලා නොතියේවිද කියන එක. So I hope you understood this. මේ තමයි අනාගත කාලයේදී perfect tenses භාවිතා වෙන්නේ කොහොමද කියන එක. මේක exercise කරන්න ඕන නම් අපේ website එකට යන්න ispeakenglish.lk එකට ගිහිල්ලා documents tab එකෙන් download කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට exercises. අපි එතනට upload කරලා තියන්න. So ඊට අමතරව අපේ social media channels follow කරන්න. I speak English Facebook එක, Instagram and especially YouTube channel එක අපි ගොඩක් videos add කරනවා. So have a great day. See you all in another video.